ආයුබෝවන් පුතේ. අපි කොළඹ මහානාම විද්‍යාලයේ මේ දවස්වල නිවසේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීම සඳහා විදුහල්පතිතුමාගේ මඟ පෙන්වීම යටතේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් වගයක් ඔබ වෙනුවෙන් මේ දිනවල සිද්ධ කරනවා. එතකොට ඒ වැඩසටහන යටතේ අද දින ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ අපේ 11 වසර දරුවන් වෙනුවෙන් එන සාහිත්‍ය පාඩමක්. හොඳයි දරුවනේ. එතකොට අපේ සාහිත්‍ය විෂය නිර්දේශයේ 3 වෙනි වාරයේ විෂය නිර්දේශයේ යටතේ එන දෑතේ කරඟට සිඹ සනසන්නට කියන පාඩම තමයි අද පුතාලට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පාඩම පුතාලා දන්නවා අපේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට සාහිත්‍ය විචාරයක් ලියන්නවොත් ලකුණු 15ක ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්, නැත්නම් ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමත් නැති වුණොත් කෙටි ප්‍රශ්න පත්‍රයේට කෙටි ප්‍රශ්න විදිහට එන්න පුළුවන් මේ පාඩමෙන් ප්‍රශ්න. ඒ හින්දා අපි මේ පාඩම විස්තර කරලා ඉගෙන ගනිමු අද දවසේදී. හොඳයි. එතකොට දරුවනේ මේ දෑතේ කරඟට සිඹ සනසන්නට කියන පද්‍ය පන්තියේ රචකයා මහගමසේකර මහතා. මහගමසේකර මහතා. මහගමසේකර මහතාට උත්පත්තියෙන් ලැබී තිබුණු නාමය මහගමගේ සමරසේකර. එතකොට මේ මහගමසේකර මහතා අයත් වන සාහිත්‍ය යුගය මොකක්ද කියලා අපෙන් අහුවොත් මොකක්ද අපි කියන්නේ? නූතන යුගය. නූතන යුගය. එතකොට මේ මහගමසේකර මහතා ඉපදුනේ ගම්පහ රඳාවානි. ගම්පහ රඳාවානි. පුතාලට මතක ඇති අපි කලින් පාඩමකත් ඉගෙන ගත්තා මේ ප්‍රදේශයේම උපන් ලේඛකයෙක් ගැන. ගම්පහ රඳාවානි. කවුද ලේඛකයා? කේ ජයතිලක මහතා. කවුද? කේ ජයතිලක මහතාත් මේ ප්‍රදේශයේම උපත ලැබූ සාහිත්‍ය නිර්මාණ ශිල්පී. එතකොට අපි දැන් බලමු මේ මහගමසේකර මහතා ඉපදුනේ 1929. 1929 ඉපදිලා ඔහු අභව ප්‍රාප්ත වුණා 1976 දී. එතකොට අපි ඔහු පිළිබඳ වැඩිපුර තොරතුරු විස්තර කරලා බැලුවොත් ඔහු ඉගෙනුම ලැබුවේ රඳාවාන රජයේ පාසලේ. ඊට පස්සේ කිරිඳිවැල රජයේ මිශ්‍ර පාඨශාලාව ඉගෙනුම ලැබුවා. ඊට පස්සේ රජයේ ලලිත කලා ආයතනයේ අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ නිට්ටඹ ගුරු අභ්‍යාස විද්‍යාලය, ඊට පස්සේ ලන්ඩන් විශ්වවිද්‍යාලය සහ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තියෙනවා. එතකොට මේ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඉන්න අවධියේදී ඔහු මිය ගියා. ඔහු මිය ගියත් ඔහු සූදානම් කරමින් සිටි උපාධි නිබන්ධනය සඳහා ඔහුට පශ්චාත් මුත්‍ර උපාධියක් පිරිනැමුවා. ඊට පස්සේ අපි විමසලා බලමු සේකර මහතා එදී සිටපු වෘත්තීන් පිළිබඳව. ඔහු රාජගිරිය හේවා විතාරණ විද්‍යාලයේ චිත්‍ර කර්ම ආචාර්යවරයෙක් විදිහට සේවය කරලා තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙක් ලෙස සේවය කරලා තියෙනවා. ඉන් අනතුරු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකවරයෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා. ඊට අමතරව මීරිගම ගුරු විද්‍යාලයේ චිත්‍ර කර්ම කතිකාචාර්යවරයෙක් වශයෙන් රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයෙක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකක ප්‍රධාන තනතුරත් ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් මෙතුමා සේවය කරලා තියෙනවා. අපි බලමු ඊගාවට මේ මහගමසේකර මහතාගේ සාහිත්‍ය හා කලා නිර්මාණ මොනවද කියලා. එතකොට පුතාලට කෙටි ප්‍රශ්න වශයෙන් මේවා ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට බලන්න ධවල සේනාංකය. ධවල සේනාංකය පරිවර්තන ග්‍රන්ථයක් ආතර් කොනන් ඩොයිල්ගේ The White Company කියන කෘතිය පරිවර්තනය කරලා තිනවා ධවල සේනාංකය කියන නමින්. ඊට අමතරව කුණ්ඩලකේශී කියන ගුවන් විදුලි නාට්‍ය, ස්වර්ණ තිලකා කියන ගුවන් විදුලි නාට්‍ය, ඊට අමතරව ගැහැණු ඉස්කෝලේ කියන පරිවර්තන නාට්‍යත් මොහුගේ කලා නිර්මාණ අතර වෙනවා. ඊට අමතරව මහගමසේකර මහතාගේ ළමා සාහිත්‍ය නිර්මාණ අතර බලන් පුතේ
පුංචි අපට කයි කතන්දර සරු පොලවක් අපට ඇතේ කොටි වලිගය ගී සීපද කියන ළමා සාහිත්‍ය නිර්මාණ වෙනවා. ඊට අමතරව මහගමසේකර මහතාගේ නාට්‍ය නිර්මාණ පිළිබඳ අවධානය යොමු කළොත් සද්දන්ත හා තවත් නාටක මූදු පුත්තු හංස ගීතය හා වෙනත් නිර්මාණ මොහුගේ නාට්‍ය නිර්මාණ අතර වෙනවා. ඒත් එක්කම බලන්න මහගමසේකර මහතාගේ නාට්‍ය නිර්මාණ අපිට මේ ගීත නාටක හා ගීතාංග නාටක කියලා වෙන් කරන්න පුළුවන්. ඒතර මේ පුතාලට කෙටි ප්‍රශ්නයක් එහෙම ආවොත් බලන්න ගීත නාටක කියන්නේ මොකද්ද? ගීත නාටක කියන්නේ ගද්‍ය සංවාද නැති ගායනයෙන්ම භාව සූචනය කරන නාට්‍ය. ඒ කියන්නේ ගද්‍ය සංවාද නොමැතිව ගායනෙන්ම ඉදිරිපත් කරනවා. ගීතාංග නාටක. ගීතාංග නාටක කියන්නේ මොකද්ද? ගද්‍ය සංවාදත් ඇතුළත්. ගද්‍ය සංවාදත් ඇතුළත් ගීතයෙන්ම කතා විකාශනය වෙන නාට්‍ය තමයි මේ ගීතාංග නාට්‍ය කියලා හඳුන්වන්නේ. හොඳයි අපි ඊළඟට බලමු පුතේ මහගමසේකර මහතා විසින් රචිත නවකතා මොනවද කියලා. එතකොට තුන්මං හන්දිය මනෝ මන්දිර කියන නවකතා මෙතුමා විසින් රචිත නවකතා වෙනවා. කෙටි කතා මහගමසේකරගේ කෙටි කතා හා චිත්‍ර කියන කෘතිය අන්තර්ගත වෙනවා. ගීත රචනා මහගමසේකරගේ ගීත මහගමසේකරගේ නොපළ ගීත යනුවෙන් සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව ශාස්ත්‍රීය ග්‍රන්ථ සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ. සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ. ඒතර මම අර කලින් සඳහන් කළා මහගමසේකර මහතා ආචාර්ය උපාධිය ලබා ගන්න අතරතුරේදී නිබන්ධනය කරන අතරතුරේදී ඔහු මිය ගියා. මිය ගියත් ඔහුගේ මේ නිර්මාණය සඳහා ඔහුට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමලා තියෙනවා. එතකොට බලන්න මහගමසේකර මහතාගේ චිත්‍රපට තිර රචනය හා අධ්‍යක්ෂණය. එතකොට අපි කලින් සඳහන් කළා එතුමා තුම්මං හන්දිය කියලා නවකතාවක් රචනා කළා. මේ තුම්මං හන්දිය කියන නවකතාවම චිත්‍රපටයක් වශයෙන් පසුව නිෂ්පාදනය වුණා. එතකොට මහගමසේකර මහතාගේ කාව්‍ය ග්‍රන්ථ අපි අවධානය යොමු කළොත් ව්‍යංගයා. ඒතර කේ ජයතිලක මහතා සමග. ඒතර මේ ව්‍යංගයා කියන්නේ මහගමසේකර මහතාගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය. සක්පාලිහිනි හෙට ඉරක් පායයි මක් නිසාදයත් රාජතිලක ලයනල් හා ප්‍රියන්ත බෝඩිම නොමියෙමි ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථ ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ අතර වෙනවා. ඊට අමතරව මහගමසේකර මහතාගේ චිත්‍රපට ගීත පිළිබඳ අපි අවධානය යොමු කළොත් ඔබත් සමහර විට මේ ගීත අහලා ඇති. බලන්න පුතේ ගැටවරයෝ චිත්‍රපටයේ හාරිච්චි බෝරිච්චි සහ ඈත ගැවුදරන් දුරින්, රන්සලු චිත්‍රපටයේ මුනිසිරිපා පියුම්, සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි, සත් සමුද්‍ර චිත්‍රපටයේ සිනිඳු සුදුමුතු තලාවේ සහ පරසතු මල් චිත්‍රපටයේ අද පමණයි තිරිව පවතින්නේ. ආදරයයි කරුණාවයි චිත්‍රපටයේ දුක සැප දෙකටම උල්පත එක වේ කියන චිත්‍රපට ගීත මෙතුමාගේ චිත්‍රපට ගීත අතර සඳහන් වෙනවා. එතකොට බලන්න ඔබගේ සාහිත්‍ය පොතේ ඔබට අයත් කොටස ඇතුළත් වෙන්නේ මේ මහගමසේකර මහතා විසින් රචිත ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථය. ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථය. ඒතර මේ කාව්‍ය ග්‍රන්ථය අපි ආඛ්‍යාන කාව්‍යයක් විදිහට සලකනවා. ඒ කියන්නේ එක එක කවි පන්ති නෙමේ සම්පූර්ණ එකට සම්බන්ධිත කාව්‍ය ග්‍රන්ථයක්. එතකොට මේ පාඩම ඔබට නියමිත නිර්දේශයට පෙර කොටසක් මම මෙතන ඇතුළත් කරලා තියෙනවා. එතකොට මම මේ කොටස දීර්ඝව විස්තර කරන්න යන්නේ දල වශයෙන් පුතාලට පොඩි අදහසක් ගන්න මේ කොටස ඉදිරිපත් කරනවා. සිද්ධාර්ථ ඔබ මෙන් මම නූපන්නිමි රජ පවුලක
ඍතුවෙන් ඍතුවට සත් මහල් ප්‍රාසාද රජ ඉසුරු අපට නැත. එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින් යා නොහැක පහසුවෙන්. මා ගියහොත් අඹදරුවෝ කුලීගයක අනාථ වෙති. දරුවෝ දනගානා නොදරුවෝය. උන්ට බොන්නටින් කිරිපිටි හොයා දෙන්ට ලෙඩට දුකට උන් වඩාන දොස්තර ගෙදර යන්න. මා නැත්නම් කෙනෙක් නැතිය. අනාගතයේ දෑතින් මිට මොලවාගෙන මා දිහාම බලා හිඳිති උන් හැම දෙන. දාන පුතේ, එතන මේ මොන වගේ පවුලක් මොන වගේ සමාජ තත්ත්වයක්ද? ධනවාදී සමාජයක් නම් මේ ඊට දිනිඳු දුප්පත් පවුලක්. එතකොට මේගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද? මේ දරුවෝ ගැන මේ තාත්තා පියා හිතන්නේ කොහොමද? ඊට පස්සේ බලන්න නිරංජලා රෑ දිස්සේ නිදි මරාන කොච්චරවත් දැලි පෙරාන ඇටයි හමයි පිටි කොටනවා කිරි හදනවා කැඳ උයනවා රෙදි මදිනවා. අම්මා කෙනෙක් වගේ අක්කා කෙනෙක් වගේ ආදරේ උල්පත මට පාදා දුන්නේ ඇයයි. දිරිඳුගේක සාගතයක උන් තනි කර යා නොහැකිය. එතකොට සිද්ධාර්ථ කුමාරයා මොකද උනේ? ගිහිගේ අත්හැරලා ගියා. හැබැයි මේ මහගමසේකර මහතා මොකද දකින්නේ? දැන් මට එහෙම ගිහිගෙර අත්හැරලා යන්න විදිහක් නැහැ. ඇයි මේගොල්ලන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ මන් නැති වුණොත්. එතකොට සිද්ධාර්ථ කියන්නේ සමාජය වෙනුවෙන් කැපවිච්ච උතුම් පුද්ගලයෙක්, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. එතකොට මේ මහගමසේකර මහතාත් මොකද කරන්නේ? මේ සමාජයේ දෙස බලන ආකාරය අපිට මේ කාව්‍ය ග්‍රන්ථයෙන් පිළිඹු වෙනවා. සංසාරේ කලකිරිලා මං එනකොට නිරංජලා හිටියා මුඩුක්කුවක. දරු පැටියෙකුත් එක්ක අතරමංව. කාගෙන්වත් හවුහරණක් නැතිව. ඇගේ සැමියා මැරිලා බර ඇදලා. ඒ බර මම අරගත්තේ ඈ ගැන අනුකම්පාවෙන්. හරි. එතකොට බලන්න පුතේ මේ සමාජයේ අපි මේ සැමියෙක් නැති බිරිඳක් ගැන දකින්නේ කොහොමද? සැමියෙක් නැති කාන්තාවක් ගැන. හැබැයි මේ මහගමසේකර මේ කාන්තාව හා මේ දරුවා ගැන දැක්කේ කොහොමද? එතකොට මොහු ඒ වගකීම් බාරගත්ත කතකයා. එතෙන් සිට එන කොටසක් තමා බලන්න පුතේ ඕගොල්ලන්ගේ මේ පාඩමේ ඇතුළත් වෙලා තියෙන්නේ. බලන්න දෑතේ කරගට සිඹ සනසන්නට කියන කොටස ඉඳන් ඕගලන්ට නිර්දේශ වෙලා තියෙන කොටස ඇතුළත් වෙනවා. හොඳයි. අපි එතකොට පාඩමට යමු. දැන් ඔබට නියමිත කොටසට දෑතේ කරගට සිඹ සනසන්නට ඒතර පාඩම උපුටා ගත්තේ ප්‍රබුද්ධ කාව්‍ය ග්‍රන්ථයෙන්. එතකොට මේ කොටස සංගීතවත් කරලා තිනවා WD අමරදේවයන් විසින්. මේ ගීතය ගුවන් විදුලි ගීතයක් ලෙස ගායනා කරනු ලැබුවා විමලා අමරදේව මහත්මිය විසින්. එතකොට මේක රස විඳිනකොට ඕගලන්ට බලන්න අපේ දේශයේ අතීත ශ්‍රී විභූතිය, ජාතිකාභිමානය, ශ්‍රමාභිමානය යන සංකල්ප කොහොමද ඉස්මතු වෙන්නේ කියලා. දෑතේ කරගට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි දහදිය මුතු කැට මල්වරු සාවි කරල් බරින් සීදී වැගිරෙයි අඩ සඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගාලයි ඉට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතාහි නින්හි නැහෙයි රහසක් වැව් බැඳි යෝධ මිනිස් කල යළි ඉපදී ඇති ලක් දෙරණේ සත්වනි නව නිදහම් මතුවී
එනි ඔබ වැටුනේ දැසේ කඳුලැලි පිත්සදා බලනෙමි හෙට හිරු එළියට වඩිනදිනේ අය නැති පිය නැති යුගයක කුංචි පුතා රජ කරනු පෙනේ මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් ඒකත වෙහෙසම සතුටක් වීමට ඔබ සිහිවන විට පුංචි පුතුන් 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනය පුංචි පුතුන් ඔබ හට ලෝකය ඉදිකරදී මිස යා නොහැකිය මට පුංචි පුතුන් හරි. එතකොට බලන්න පුතේ දැන් පුතාලා දෑතේ කරඟට සෙමසනසන්නට ගීතය රස වින්දා. එතකොට අපි මේ කවි එකින් එක විමසලා බලමු. බලන්න දෑතේ කරඟට සෙමසනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. දහඩිය මුතුයට මල් වරුසාවි කරල් බරින් පීදී වැගිරි. එතකොට බලන්න පුතේ මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. දෑතේ කරඟට සෙමසනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. එතකොට බලන්න මේ දෑතේ කරඟට එන්නේ කාගේද? දෑතේ කරඟට එන්නේ. එතකොට අත් දෙක විහිසලා වැඩ කරන ජනතාවගේ අතේ. එහෙනම් මේ දෑතේ කරඟට සිඹසනසන්නට ලාගොය මේ දලු පවන් සලයි. එහෙනම් බලන්න මේ කවුරු ගැනද කියවෙන්නේ? ගොවියා. එහෙනම් මේ අපේ අතීතයේ සිට අපේ රටේ කෘෂිකාර්මික සංස්කෘතියක් තිබ්බා. එතකොට මේ කෘෂිකාර්මික සංස්කෘතියත් එක්ක මේ වැඩ කරන ගොවියා කොහොමද මේ කවිය දැක්කේ? එතකොට මේ දෑතේ එන කරඟට සිඹල සනසන්න ලා ගොයම් වල දලු පවන් සලනවා. එතකොට ලා ගොය මේ දලු පවන් සලයි කියවම් බලන්න ලා ගොයම කිව්වම එතකොට ලොකු සුළඟක් තද සුළඟක් ඉන්නේ පවන් සලයි. එහෙනම් ඇඟට සනීප සුළඟක් හමාගෙන එනවා. එහෙනම් මේ ඇත්තටම බලන්න පුතේ මේ ලාගොය මේ දලු පවන් සලන්නේ මේ දෑතේ කරඟට සිඹින්නද සිඹලා සනසන්නද? ඇත්තටම නැහැ. එතකොට මේ කවියා මොකද්ද කරන්නේ? මේ ස්වභාව ධර්මයේ පවතින දේ වෙනත් ආකාරයකට දකිනවා. පුතාලට මතකද එතකොට අපි මොකද්ද මේකට කිව්වේ කාව්‍ය අලංකාරය? විචාරයක් ලියන්න ආවොත් මතකද පුතේ උත්ප්‍රේක්ෂ අලංකාරය? එහෙනම් මොකද්ද කියන්නේ? පරිසරයේ සිදුවන දෙයක් කවියා වෙනත් ආකාරයකට දකිනුට අපි කියන උත්ප්‍රේක්ෂ අලංකාරවත් ඉදිරිපත් කිරීම සිදුවීමක්. ඊට පස්සේ බලන්න දහඩිය මුතුවට මල් වරුසාවි කරල් බරින් පීදී වැගිරි. එතකොට මේ ගොවියා හෙළන දහඩිය මුතුවට නම් මුතුවට කියන්නේ ඉතා වටිනා සම්පතක්. එහෙනම් මේ දහඩිය මුතුවට මල් වරුසාවක් වෙලා කරල් බරින් පීදී වැගිරි. එතකොට මේ දහඩිය මුතු වැට වෙනවා. ඒ වගේම බලන්න මල් වරුසාවක් කියන්නේ මොකද්ද? අපි කියනවා යහපත් දෙයක්, හොඳ දෙයක් කරන්න යන බලාපොරොත්තු. මල් වරුසාව කියන්නේ සුබ දෙයක් විදිහට අපි දකිනවා. එහෙනම් මේ දහඩිය මුතු වැට බවට පත් වෙලා මේ පොළවට හැලෙද්දි මල් වරුසාවක් එක්ක. එතකොට කරල් බරින් පීදී වැගිරි. එතකොට බලන්න මේ කරල් බරින් හොඳට ශාස්ත්‍රීයක වෙලා මේ අස්වෙන්න අපිට ලැබෙනවා. එතකොට ඒත් එක්ක බලන්න පුතේ දහඩිය මුතුවට මල් වරුසාවි කියන යෙදුමේ කවියා මොකද්ද ඉදිරිපත් කළේ? රූපකාර්ථවත් යෙදුමක්. එහෙනම් දහඩිය මුතු ඇට වලට සමාන කළා.
මල් වරුසාවකට එන අපි කියන රූපක භාවිතා කරලා තියෙනවා කවියා මේකේ අර්ථය වඩාත් හොඳින් ඉදිරිපත් කරන්න තවත් රස උත්පාදනය සඳහා මොකද කරන්නේ රූපක භාවිතා කරලා තියෙනවා. එතකොට බලන්න පුතේ අඩසඳ මෝරණ මැදියම් අහසින් බිරිඳු හදට කිරි දිය ගලයි. හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනින් හිනෙහි. අඩසඳ මෝරණ මැදියම් අහසින්. එතකොට මේ අඩසඳ නැගෙන්නේ කොයි වෙලාවටද? රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ පරිසරය නිශ්ශබ්දයි. අඩසඳ මෝරණ මැදියම් අහසින්. ඒත් එක්ක බලන්න සඳ කිරණ කිව්වම ඉතා සෞම්‍යයි. එහෙනම් අපි සඳට උපමා කරන්නේ සෞම්‍ය ගුණයනේ. එතකොට අඩසඳ මෝරණ මැදියම් අහසින් බිලිඳු හදට කිරි දියර ගලයි. එතකොට බිලිඳු දරුවා මොකද කරන්නේ? දහවල් කාලයේදී මවගෙන් කිරි බොනවා. ඉතින් මේ මැදියම් රැයේ මොකද වෙන්නේ? බිලිඳු හදට කිරි දියර ගලයි. එතකොට මේ හදවතට කිරි දියර ගලයි. එතකොට මෙතෙන්ද කියන්නේ බිලිඳු හදට. එහෙනම් දරුවාගේ හදවතට කිරි දියර ගලයි කිව්වම මොකද්ද? එතකොට මේ එතනින් අදහස් වෙන්නේ. එතකොට අනිත් එක අඩසඳ මෝරණ මැදියම් අහසේ. එහෙනම් මේ සෞම්‍ය ගුණය මේ සඳත් එක්කෙන මේ සෞම්‍ය ගුණය. එහෙනම් කතුවරයා මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? මේ සෞම්‍ය සිතුවිලි. යහපත් මුදු මොලොක් ගතිගුණ මේ දරුවාගේ හදවතට ලැබේවා. එහෙනම් මේ කවියා බලන සමාජයේ දිහා බලන ආකාරය වෛරයෙන් පිරිච්ච ක්‍රෝධයෙන් පිරිච්ච සිතුවිලි වලින් තොර මුදු මොලොක් ගතිගුණ වලින් පිරි යහපත් දරුවෙක්. එහෙනම් ඒ වගේ යහපත් දරුවෝ අපිට මේ සමාජයට බිහි කරගන්න පුළුවන් නම් අපේ රට කොතරම් වාසනාවන්ත වෙයිද? ඒත් එක්ක බලන්න හෙට ඉදිවන නව ලෝකය දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි. එතකොට හෙට ඉදිවන නව ලෝකය දැක දැක. එහෙනම් ඇයි මේ දැක දැක අනුප්‍රාසවත් යෙදුම් යොදලා තිනවා මොකක් සඳහාද? එහෙනම් මේ අලුත් ලොවක් වෙනුවෙන් වන බලාපොරොත්තුවේ අධික බව. එහෙනම් අලුත් ලොවක් වෙනුවෙන් යහපත් හෙට දිනක් වෙනුවෙන් තියෙන බලාපොරොත්තුව පිළිබඳ කවියා පෙන්눔 කරනවා. ඒ යහපත් ලොව ඔගොල්ලෝ පුතාලා සමහරවිට දැකලා ඇති චූටි දරුවෝ හීනෙන් හිනහෙනවා. ඒතර ඉතා සුන්දරයි. එහෙනම් මේ පුංචි පුතත් හීනෙන් හිනහෙනවා. හීනෙන් හිනහෙන්නේ ඇයි? එතකොට මේ සුන්දර ලොවක් පිළිබඳ ඔහු හීනෙන් දැකලා වෙන්න ඇති. එහෙනම් මේ දෙමාපියන්ගේ ප්‍රාර්ථනාව. ඔබේ දෙමාපියොත් එහෙමයි. දරුවා වෙනුවෙන් යහපත් හෙට දිනක් ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි හැම දෙමාපියෙක්ගෙම තියෙන්නේ. එහෙනම් ඒත් එක්කම අපි ඊළඟ කවිය සාකච්ඡා කරලා බලමු. බලන්න පුතේ දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල යලි ඉපදී ඇත මව් දෙරණේ. සත්‍රුවනින් නව නිදහන් මතු වී පුතුගෙසිනාවෙනි ඔප වැටුනේ. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල. එතකොට මේ අපේ ඓතිහාසික උරුමයන් අපේ ශ්‍රී ලංකාවේ කොහොමද තිබ්බේ? දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල. එහෙනම් වැව් බැඳපු රාජ්‍යයක්. එහෙනම් මේ වැව් කොහෙන්වත් පිටරටින් ගෙනාපු අය හදපුවා නෙමෙයි අතීතයේ තිබ්බේ. එහෙනම් මේ අපේ ලංකාවේ හිටපු මිනිස්සු හදපු වැව්. එහෙනම් මෙච්චර මේ වැව් හදපු මිනිස්සු යෝධ මිනිසුන් ඔවුන් අගය කරනවා. ඔවුන්ගේ ශක්තිය කවියා අගය කරමින් දක්වන යෝධ මිනිසුන්. එහෙනම් යලි ඉපදී ඇත මව් දෙරණේ. බලන්න තමන්ගේ මාතෘ භූමිය පිළිබඳ ආදරයෙන් කතා කරනවා. මව් දෙරණේ. එහෙනම් මේ යෝධ මිනිස්සු ආපහු මේ අපේ මව් භූමියේ උප්පත්ති ලැබලා. එහෙනම් ඒ කවුද? මේ අපේ වත්පන් පරපුර. එහෙනම් මොකද මේකෙන් කියන්නේ? ඔබටත් ඒ හැකියාව ළඟා කරගන්න පුළුවන්. එහෙනම් ඔබටත් මේ රට ඉදිරියට ගෙන යන්න හැකියාව තියෙන පිරිසක්. සත්‍රුවනින් නව නිදහන් මතුවී. සත්‍රුවන් රන් රිදී මුතුමැණික් පබළු වෛරොඩි. ඉතින් මේ කියන්නේ වටිනාම සම්පත්. මේ සම්පතුත් එක්ක නව නිදහන් මතුවී. එතන මෙතන අර්ථ කිහිපයක් ගන්න පුළුවන්. නව නිදහන් කියන්නේ අලුත් නිදහන්. අලුත් තැන්පතු, අලුත් වස්තුන්.
අලුත් ධනයන් ලැබිලා. තවත් අර්ථයක් තියෙනවා නව නිදහන් කියන එක ආලක මන්දාවේ වෛශ්‍රවණ කුවේර දෙවියන්ගේ මේ දිව්‍ය ලෝකේ තිරොන් නව නිදහන් මේ නිදහන් කොච්චර පාවිච්චි කරලා සිඳෙන්නේ නැහැලු. එහෙනම් මේ නොසිඳෙන ධන සම්පත් ලැබිලා. ඒ කියන්නේ මේ අපේ ලක් භූමියේ තියෙන සැප සම්පත් නිමා වෙන්නේ නැතුව කෙලවරක් වෙන්නේ නැතුව ඉදිරි පරම්පරාවට ලැබිලා කියන අදහසත් මෙතෙන්දී අපිට ගන්න පුළුවන්. සත්‍රුවණින් නව නිදහන් මතුවී පුතුගේ සිනාවිනි ඔප වැටුනේ. මේ සියල්ල මේ දරුවාගේ සිනහවත් එක්ක ඔප වැටෙනවා. එහෙනම් දරුවා සන්තෝෂයෙන් ඉන්නවනම් එහෙනම් අපිට සුබදායක ලස්සන අනාගතයක් ලස්සන රටක් උදා කරගන්න පුළුවන්. මේ යහපත් හෙටක් උදා කරගන්න පුළුවන් කියන මේ බලාපොරොත්තුව කවියා මේ කවියෙන් ඉදිරිපත් කරනවා. එතකොට බලන්න පුතේ ඊළඟ කවිය දැසේ කඳුලෙලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. එතකොට බලන්න දැසේ කඳුලෙලි පිසදා බලනෙමි. මේ තාත්තා වැඩ කරනවා. මේ කොච්චර වැඩ කළත් කොච්චර දුකක් දැනුවත් ඒ කඳුලෙලි පිසදා බලනවා. මොකද්ද? හෙට හිරු එළියට වඩින දිනේ. හෙට හිරු කියන්නේ මොකද? අලුත් ජීවයක්. අලුත් බලාපොරොත්තු. එහෙනම් මේ අලුත් ලෝකයක් පිළිබඳ වෙන බලාපොරොත්තු. හෙට හිරු එළියට වඩින දිනේ. ණය නැති බිය නැති නිවහල් යුගයක. මෙතන ණය නැති කිව්වම අදහස් කරන්නේ මොකද්ද? ණය නැති කිව්වම එකක් සමහරවිට අපි ගොඩක් වෙලාවට ආර්ථික අතින් ගන්නවා. මුදල් අතින්. මෙතන මුදල්ම විතරක් නෙමෙයි. ණය නැති කිව්වම වෙන මොනවද අපිට මතක් වෙන්නේ? වගකීම්, යුතුයකම්. මේ සියල්ලත් එක්ක එකට කැටි කරගෙන බලන්න ණය නැති බිය නැති නිවහල් යුගයක කාටවත් යටත් නැතිව ජීවත් වෙන්න පුළුවන් යුගයක ඉස්සර අපේ මුතුන් මිනිත්තු සටන් කළේ මොකටද? මේ අපිට නිදහසේ ඉන්න භූමියක් ලැබෙන්න කාටවත් යටත් වෙන්නේ නැතුව. එහෙනම් මේ බලාපොරොත්තුව තාමත් කවියා තුල තියෙන මොකද්ද? ණය නැති බිය නැති නිවහල් යුගයක කාටවත් යටත් නැති යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. ඒතර මේ දරුවාට තියෙන ආදරය බලන්න පුංචි පුතා. එහෙනම් පුතේ බලන්න හැම දෙමාපියෙක්ම උත්සාහ කරන්නේ මොකද? තමන්ගේ පුතා රජ කරන්න. තමන්ගේ පුතා රජෙක් වෙනවා දකින්න. මේ වෙනුවෙන් තමයි ඔවුන් සියලු දේ කැප කරන්නේ. ඉතා වෙහෙස මහන්සිලා රැය වෙනකන් සමහර වෙලාවට වැඩ කරලා ගෙදෙට්ට එනවා. ඒ වෙහෙස දැනෙන්නේ පුතේ ඕගොල්ලෝ අම්මා තාත්තා ගෙදෙට්ට ආම අම්මේ මහන්සිද? වතුර එකක් ගේන්නද? බෑග් එක මං ගිහිල්ලා තියන්නද? ඔය ඕගොල්ලන්ගේ පුංචි වචනකින් අර අම්මාගේ තාත්තගේ අර දවසේ වෙහෙස මහන්සිලා එන වෙහෙස එක තප්පරයකින් නිවෙනවා. එහෙනම් මෙතනත් ඒ කියන්නේ ඒකයි. ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පෙනේ. මෙන්න මේ සියල්ල කරන්නේ මොකටද? මේ පුංචි පුතාව මේ සියල්ල කරන්නේ මොකටද? මේ පුංචි පුතාව හෙට රජෙක් කරන්න. ඒක තමයි සෑම දෙමාපියෙකුම ප්‍රාර්ථනාව. මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන්. ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට ඔබ සිහිවන විට පුංචි පුතුන්. එතකොට බලන්න පුතේ මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන්. එතකොට මම ගිහිල්ලා වෙහෙස මහන්සිලා වැඩ කරනවා. දෙමාපියෝ ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් වෙහෙස මහන්සිලා වැඩ කරනවා. එතකොට ඒ වෙහෙස මහන්සිය කොහොමද නිවෙන්නේ? ආදරයෙන් දිය උල්පත සාදන පුංචි පුතුන්. එහෙනම් මේ දරුවන්ගේ ආදරය දෙමාපියන්ට සිඳෙන්නේ නැති උල්පතක්. එතකොට ඔයගොල්ලෝ මේක අහලා ඇති කලින් ආදරයේ දිය උල්පත වූ අම්මා. එතකොට මේ උපමාව කලින් අපි ඕනතරම් මේ සාහිත්‍යයේදී අහලා ඇති. හැබැයි ඒක අපිට මෙතෙන්දී රසයට බාධාවක් උනේ නැහැ. එතකොට බලන්න පුතේ මේ රූපකයේ දුවට එකම රූපකයේ භාවිතා කරලා එකම වගේ අදහස් භාවිතා කරලා කවියේ රසයට අපිට බාධාවක් උනේ නැහැ. ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන්. එහෙනම් මේ දෙමාපියන්ගේ ආදරණීය දරුවෝ ඔබ එහෙනම් මේ ඔබේ මේ ආදරේ හින්දා අර දෙමාපියන්ගේ කොච්චර වෙහෙසුණත් මහන්සිුණත් ඒ වෙහෙස මහන්සිය නිවිලා යනවා. ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට ඔබ සිහි වෙන විට පුංචි පුතුන්.
බාන සමහර දෙමාපියෝ ගෙදරින් දුර බැහැරලා ඉතා කටුක රස්සාවල් කරන්න පුළුවන්. ජීවිතේ රැක ගන්න ඔබව ජීවත් කරන්න. ඉතා දුෂ්කරතා විඳින්න පුළුවන්. එහෙනම් ඒ සියල්ල ඒ දුක අමතක වෙනවා ඔබ සිහි වෙනකොට. එහෙනම් ඔබ ගැන මතක් වෙනකොට ආදරණීය දරුවෝ මතක් වෙනකොට ඒ දුක සියල්ල අමතක වෙනවා. එතකොට බලන්න ආදරයේදී උල්පත. එහෙනම් මෙතනදී කවියා අලුතෙන් අපිට මොකද කරන්නේ? රූපක භාවිතා කරලා තියෙනවා රසය ඉස්මතු කිරීම සඳහා. එතකොට බලන්න කවියේ අර්ථ රසය ඉස්මතු කරන්න කවියා යොදාගත් කාව්‍යෝපක්‍රමයක් වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන කවිය බලමු. 2500 වසරක් තිස්සේ මා දුටු සිහිනේ පුංචි පුතුන් ඔබ හට ලෝකයේ ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. 2500 වසරක් තිස්සේ එන අපේ ඉතිහාස කාලෙ තිස්සේ 2500 වසරක් තිස්සේ මා දුටු සිහිනේ පුංචි පුතුන්. එහෙනම් අපි සිහිනයක් දැක්කා. දෙමාපියෝ සිහිනයක් දැක්කා. ඔබ හට ලෝකයේ ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. එහෙනම් මේ කවුරු වෙනුවෙන්ද මේ දෙමාපියෝ සිහින දැක්කේ? මේ දරුවන් වෙනුවෙන්. ඔබ හට ලෝකයේ ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. එහෙනම් ඔබ වෙනුවෙන් ලොවක් ඉදිකරලා දීලා මිසක් මට යන්න බැහැ. එහෙනම් සමහර විට ඇහෙන වෙති පුතේ අපේ දරුවාගේ අනාගතේ නිශ්චිත නම් මට මෙලෙවෙන් සමුගතට කමක් නැහැ. හැබැයි දරුවාගේ අනාගතේ නිශ්චිත නැත්නම් ඔන්න සිතට බයක් දැනෙනවා. එහෙනම් ඔබ හට ලෝකයේ ඉදිකර දී මිස. එහෙනම් දරුවාට ජීවත් වෙන්න හැකි ලොවක් බයක් නැතුව සැකයක් නැතුව හොඳ සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලොවක් දැකීම තමයි මේ දෙමාපියන්ගේ ප්‍රාර්ථනය. ඒතර මේ ප්‍රාර්ථනය මේ අතීතයේ ඉඳන් මේ සෑම දෙමාපියෙක් තුලම තිබ්බ ප්‍රාර්ථනයක්. එහෙනම් ඒ ප්‍රාර්ථනය අද වෙනකොට ඉෂ්ට වෙලාද? මේ කවියා 1970 ගණන් වල මේ කවිය රචනා කරන්නේ මේ කාව්‍ය ග්‍රන්ථය රචනා කරන්නේ. එතකොටත් ඔහු දකින්න මොකද්ද? ඔබ හට ලෝකයේ ඉදිකර දී මිස යා නොහැකිය මට පුංචි පුතුන්. එහෙනම් තාමත් අපේ දෙමාපියන්ගේ ප්‍රාර්ථනාව මේ දරුවාට යහපත් ලොවක් බිහි කිරීමේ ප්‍රාර්ථනාව. එහෙනම් තාමත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙලාද? එහෙනම් නුදුරේදීම ඒ ප්‍රාර්ථනාව ඉටු වේවි කියන බලාපොරොත්තුව සෑම දෙමාපියන්ගේම හද තුල තියෙනවා. එහෙනම් එන්න ඒ කවියාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා එක්ක තමයි මේ කවි පන්තිය දිගහැරලා තියෙන්නේ. හොඳයි පුතේ අපි දැන් මේ කවි පන්තිය විමසලා බැලුවා. අපි ඊළඟට බලමු ඔබට මේ සාකච්ඡා කරපු කරුණු කොතෙක් දුරට මතකද කියලා. බලන්න පුතේ මහගමසේකරට ආචාර්ය උපාධියේ පිරිනැමු විශ්වවිද්‍යාලය කුමක්ද? ඒ පිරිනැමීම සඳහා උපයුක්ත කරගත් ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය කුමක්ද? මතකද උත්තර? එතකොට ආචාර්ය උපාධියේ පිරිනැමු විශ්වවිද්‍යාලය තමයි විද්‍යෝදය විශ්වවිද්‍යාලය. එතකොට ඒ සඳහා උපයුක්ත වුණු ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය තමයි සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ කියන කෘතිය. හොඳයි. ඊළඟ ප්‍රශ්නට යමු බලන්න. මහගමසේකර විසින් පරිවර්තනයට ලක් කළ ග්‍රන්ථය කුමක්ද? එහි කර්තෘවරයා කවරුද? පරිවර්තනයට ලක් කළ ග්‍රන්ථය අහන්නේ. වයිට් කම්පැනි කියන ග්‍රන්ථය කතුවරයා කවුද? ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්. ඊළඟට මහගමසේකරගේ පරිවර්තන ග්‍රන්ථය කුමක්ද? එය පළ කරන ලද වර්ෂය කුමක්ද? උත්තරේ මතකද? ධවල සේනාංකය 1956 දී. ඊළඟට බලන්න පුතේ මහගමසේකරගේ මුල්ම ග්‍රන්ථාගත කවි පෙළ පළ වූ ග්‍රන්ථය කුමක්ද? එය පළ වූයේ කුමන වර්ෂයේදීද? එහෙනම් මුලින්ම ග්‍රන්ථගත වෙච්ච කවි පෙළ පළ වුණේ ව්‍යංගයා ග්‍රන්ථයේ 1960 දී. ඊළඟට බලමු මහගමසේකර විසින් රචිත නවකතා ද්වය නම් කරන්න. මොකද්ද? තුම්මං හන්දිය හා මනෝ මන්දිර. ඊළඟට බලමු මහගමසේකර මහතා විසින් සිනමා කෘතියකට පාදක කරගත් නවකතාව කුමක්ද?
එම සිනමා කෘතිය කවරේද? තුන්මං හන්දිය නවකතාව සිනමා කෘතියක් තුන්මං හන්දියම තමා. ඊළඟට බලමු. මහගමසේකර මහතා විසින් රචනා කරන ලද නාටක රචනා ප්‍රභේද දෙක නම් කරන්න. ගීත නාටක, ගීතාංග නාටක. මම පුතාලටත් මුලින් විස්තර කළා මේක. බලන්න ගීත නාටක කිව්වම මොකද්ද? ගද්‍ය සංවාද නැති ගායනයෙන්ම භාව සූචනය වෙන නාට්‍ය. ගීතාංග නාටක කියන්නේ මොකද්ද? ගද්‍ය සංවාද ඇතුළත්. ගද්‍ය සංවාදත් ඇතුළත් ගීතයෙන්ම කතා විකාශනය වෙන ගීතේ භාව සූචනය ලෙස ගැනෙන නාට්‍ය තමයි ගීතාංග නාට්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට බලන්න පුතේ මේ පාඩමේ අවසානයේ ඔයගලන්ට විචාර ප්‍රශ්න කිහිපයකට උත්තර ලියා ගන්න පුළුවන්ද කියලා. අපි කෙටියෙන් සාකච්ඡා කරමු. බලන්න ජාතික අභිමානයත් ශ්‍රභාභිමානයත් දෑතේ කරඟට සිඹ සනසන්නට කාව නිර්මාණයෙන් ප්‍රකට වේ. පැහැදිලි කරන්න. එතකොට ජාතික අභිමානය ශ්‍රමාභිමානය. එතකොට ජාතික අභිමානය 2500 වසරක් තිස්සේ අපේ මුතුන් මිත්තෝ දැකපු සිහිනය. නෑ ඒ කවිය ඇසුරින් ඔබට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ ශ්‍රමාභිමානය කිව්වම දෑතේ කරඟට සිඹ සනසන්නට ලාගොයේ මේ දලු පවන්සලමේ ශ්‍රමයට අභිමානයක් එකතු කිරීම තමයි මේන් සිද්ධ වුණේ. එතකොට ඔබ ඔබගේ වචනයෙන් පිළිතුර විස්තර කරන්න අවශ්‍ය උදාහරණ සමගින්. අතීත ශ්‍රී විභූතිය අර්ථ සම්පන්න කර ඇති අයුරු දෑතේ කරඟට සිඹ සනසන්නට කාව්‍ය සංකල්පනාවෙන් නිර්මාණකරුවා සමත් වී ඇත. අගයන්න. එන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ කොහොමද කතුවරයා විස්තර කරන්නේ? ඒතර බලන්න අපේ රට කෘෂිකාර්මික වටපිටාවක් කෘෂිකාර්මික සංස්කෘතියක් තිබිච්ච රටක්. එතකොට ඒ ඔස්සේත් අපේ අනන්‍යතාවය හෙළි කරනවා. ඒ වගේම 2500 වසරක් තිස්සේ මේ යෝධ වැව් බැඳපු මිනිස්සු හිටපු රටක්. දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැල. එතකොට මේ සංකල්ප ඔස්සේ ඔබට ඔබේ පිළිතුර පැහැදිලි කරන්න පුළුවන්. ඔබේ වචනයෙන් පිළිතුර විස්තර කරන්න මෙහිදී. එතකොට දෑතේ කරඟට සිඹ සනසන්නට පද්‍යාවලියේ කවියාගේ ප්‍රාර්ථනා ඇගයීමට ලක් කරන්න. එතකොට මේකෙදී හෙට ඉදිවන නව ලෝකීය දැක දැක පුංචි පුතා හිණෙන් හිනෙහි. එතකොට මේ අලුත් ලොවක් පිළිබඳ වෙන බලාපොරොත්තුව කවියා ඉදිරිපත් කළා. එතකොට බලන්න පුතේ ඒත් එක්කම ණය නැති බිය නැති නිවහල් යුගයක පුංචි පුතා රජ කරනු පිදී. එහෙනම් මේ පුංචි පුතා වෙනුවෙන් ණය නැති බියක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් බිහි කිරීම තව ප්‍රාර්ථනාවක් වුණා. ඊට පස්සේ 2500 වසරක් තිස්සේ මා දුටු සීනේ පුංචි පුතුන් ඔබ වෙනුවෙන් ලෝකයේ ඉදි කරලා දීලා මිසක් යා නොහැකි මට පුංචි පුතුනි කියන්නේ ඔබට යහපත් ලොවක් මේ දරුවන් වෙනුවෙන් යහපත් ලොවක් බිහි වේවා කියන ප්‍රාර්ථනාව තමයි කතුවරයාගේ තවත් ප්‍රාර්ථනයක් වුණේ. හොඳ බලන්න පුතේ දෑතේ කරඟට සිඹ සනසන්නට කාව්‍ය රචකයා පද්‍ය පන්ති යොදාගෙන ඇති කාව්‍යෝපක්‍රම විමසන්න. එතකොට මේ පද්‍ය පන්තියේදී අපිට හමු වෙච්ච කාව්‍යෝපක්‍රම මොනවද කියලා බලන්න. රූපක හමු වුණා අපිට. ඊට පස්සේ උත්ප්‍රේක්ෂා අලංකාරවත් යෙදුම් හම්බුණා. ධනිතාර්ථවත් යෙදුම් හම්බුණා. මේ දරුවාගේ හදට කිරි දියර ගලයි. උතර යහපත් මුදුමලෝ ගතිගුණ ඇති වේවා කියන ප්‍රාර්ථනා තිබ්බා. එතකොට පුතාලට මට මුලින් කියන්න බැරුණා. ඒතර මේ කාව්‍ය පන්තියේ පද්‍ය පන්තිය දිහා බැලුවාම අපිට ආකෘතිය දිහා බැලුවාම සිව්පද ආකෘතියක් තිබේ. ඉලිසමෙන් වියුක්ත සිව්පද ආකෘතියක් දක්නට ලැබුණා. ඒක මට අර මුලින් පුතාලට කියන්න අමතක වෙච්ච කාරණයක්. හරිද? ඉතින් ඔය කාරණාත් එක්ක අපි මේ පාඩම අදට නිමා කරනවා. හොඳයි පුතේ. අද දවසේ නියමිත පාඩම අපි මෙතනින් නිමා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.